රත්නායක මහත්මයා මට වැඩසටහන ආරම්භ වෙන්න කලින් පුංචි කොළ කැලලක මෙන්න මේ වගේ දෙයක් ලියලා දෙනවා. වසර 2022 ආරම්භ වන්නේ අංක 8 යටතේය. එය පුෂ්‍යක රාශිය වන අතර එහි නීච සඳු තැන්පත්ව සිටින්නේය. සඳුට හොඳ නෑ කියන්නේ අපිට කොහොමද? සඳුට හොඳ නෑ කියන්නේ හිතට හොඳ නෑ කියන එකනේ. තරංගයේ ප්‍රශ්නය වෙන්නේ ෂෙර්ලොක් හෝම්ස් වගේ ප්‍රශ්නයක් නේද? ඒ අනුව මේ මාස 4 අපිට පේන්නේ සංක්‍රමණීය කාලය. ඒ කියන්නේ වසර 30ක් පුරා විහිදෙන අලුත් යුගයක් සඳහා වූ සංක්‍රමණීය කාලය හැටි. මේෂ ලග්නයට ලැබිච්ච සුවිශේෂ වාසිය තමයි කරන ඕන කටයුත්තක හොඳ ඵලයක් ගන්න. වෘෂභ ලග්න හිමියන්ට අනෙක් කවරදාටත් වඩා රැකියාව පිළිබඳ ස්ථාවර භාවය, ව්‍යාපාරයේ පිළිබඳ ස්ථාවර භාවය. එහෙම නැත්නම් Taman යමක් දෙයකට පුහුණු වෙමින් ආවනම් වෘත්තියකට නැත්නම් ව්‍යාපාරයකට ඒ පුහුණු වීම ඵල දරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන කාලයක්. ඒ කියන්නේ මිථුන ලග්න හිමියන්ට මම හිතන්නේ Tamanගේ වසර 4මාරක් විතර කාලයක් තිස්සේ තිබුණු විශේෂ දුෂ්කරතාවයකින් සුවිශේෂ පීඩනයකින් නිදහස් වීමේ අවස්ථාව තමයි 2020 අවුරුද්දේ නොවැම්බර් මාස 21 පස්සේ අවසන් වුණේ. කටක ලග්න හිමියන්ගේ තත්ත්වය හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් කාලයක් දිගටම තියෙනවා. සෞඛ්‍ය රැකගත්තොත් ඒක හොඳට ලබන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ට පහුගිය කාලේ තිබුණාට වඩා දැන් සමාජයත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරන්නත් ඒවෙන් ප්‍රතිලාභ ලබන්නත් හවුල් ව්‍යාපාර වලට යන්නත් විශේෂයෙන්ම මංගල කටයුතු යන්න බලාපොරොත්තු වෙලා හිටියා නම් ඒවට සුදුසු කාලයක්. කන්‍යා ලග්න හිමියන්ට වඩා සුබදායක වෙන්නේ කොහොමත් කන්‍යා ලග්න හිමියෝ 2022 වසරේ සිට බලවත් වෙනවා. අප්‍රේල් මාසයෙන් පසුව ඉතිරි මාස 4ක කාලයේදී තුලා ලග්න හිමියෝ මෙතෙක් ආ වගේම සුබ බල ලබන්න පුළුවන්. පෙරට වඩා වාසිදායක තත්ත්වයක් තුලා ලග්න හිමියන්ට හිමි වෙලා තියෙනවා. වෘශ්චික ලග්න හිමියන්ට එතන ඩබල් බෝනස් එකක් ප්‍රතිලාභ දෙකක් ලැබෙනවා. ධනු ලග්නේ මේ මොහොතේත් බලවත් භාවයකට පත් වෙච්ච ලග්නයක්. මොකද රාහු ග්‍රහයාගේ ගෝචර වීම 6 වෙන්නේ. කේතු ග්‍රහයාගේ ගමන් මාර්ගයේ තියෙන 12 වෙන්නේ. මේ පිහිටීම් දෙකම ඊටම බලවත්. මේ සුවිශේෂම ජයග්‍රහණයක් ලැබපු ලග්නයක් තමයි මකර ලග්නේ. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ තමයි විශිෂ්ටම ජයග්‍රහකයා. විශිෂ්ටම ජයග්‍රහකයා මොකද මේ කුම්භ ලග්න හිමියෝ විඳපු පීඩාවල් මෙතකයි කියන්න බෑ. ඊට වඩා වෙනස් අවස්ථාවක් තියෙනවා මේ ලග්න හිමියන්ට. තමන්ගේ මානසික ශක්තියෙන් වැඩි කරගන්න, ආධ්‍යාත්මික ශක්තියෙන් වැඩි කරගන්න යන්න පුළුවන් වාතාවරණයක් දීලා තියෙනවා. අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රමුඛ ටීවී නරඹන අපේ ආදරණීය හිතවතුන් සියලුම දෙනාට. අද අපිත් එක්ක ඉන්නේ KC රත්නායක මහත්මයා. එතුමාට ආයිබෝවන් කියන්න කලින් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්නට. අනාගතය.lk වෙබ් අඩවිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් ජ්‍යොතිෂ සේවාව ඔබත් අත්විඳින්න. නිවසේ සිටම පහසු පියවර කිහිපයකින් ලංකාවේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන්ගේ සේවාව ලබා ගැනීමට දැන් අනාගතය.lk. KC රත්නායක මහත්මයා ඇතුළු ලංකාවේ ඉහළ පෙළේ ජ්‍යොතිර්වේදීන් හමුවන්න පුළුවන් එකම තැන තමයි අනාගතය.lk වෙබ් අඩවිය කියන්නේ. ඒක නිසා ඔබේ සේවාවන් ඉතාමත් ඉක්මනින් පහසුවෙන් ලේසියට කරගන්න පුළුවන් නම් ඔබ යන්න ඕනි www.anagathaya.lk වෙබ් අඩවියට. ආයිබෝන් ඔබතුමාට සුබ දවසක්. සුබ දවසක්. 2022 මගේ ප්‍රාර්ථනය සුබ වෙන්න කියන දේ ඔබතුමාගේ අදහස මොකක්ද? ඔව් මගේ ප්‍රාර්ථනාවත් ඒක තමයි. ආයුෂ සැප බල වර්ණ ප්‍රඥා පිරිච්ච හොඳ ආරම්භයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒකට මේක නෙමේ අවස්ථාව තව කල් තියෙනවා. 2022 සූර්ය වර්ෂය ලබන්න. අපි එතෙන්ටත් එන්නට ඕනි. අද අපි කතා කරන්නේ 2022 ඔබේ ලග්නයට අනුව ලග්න පලාපල කොහොමද කියලා. ඒක නිසා බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් කරලා තිබුණා KC රත්නායක මහත්මයාගෙන් ලග්න පලාපල ඕනි කියලා. ඒ තරමටම ඔබතුමාට අපේ ජනතාව කැමති ආදරේ. ඒක නිසාවෙන් තමයි අපි මේ වසරේත් ඔබතුමා හොයාගෙන ආවේ. දැන් අර ඔබතුමා කිව්ව සූර්ය වර්ෂය උදා වීමත් සමගම තමයි ලංකාවට ලෝකයට අපිට හොඳ වෙන්නේ කියලා. ජනවාරි මාසේ පළවෙනිදා කැලෙන්ඩරේ අලුත් වෙනවා. ඔබතුමා අලුත් කතාවක් මාත් එක්ක වැඩසටහන පටන් ගන්න කලින් කිව්වා. අපි එතන ඉඳන් වැඩසටහන ආරම්භ කරමු. තරංගට මම අපි නිකන් සාවනාගී කතා අතර මම කිව්වේ මේ ජනවාරි මාසේ පළවෙනිදා කියන එක සාමාන්‍යයෙන් කැලෙන්ඩර් වර්ෂයක් තමයි ආරම්භ වෙන්නේ. ඒකේ ලෝකයේ සම්මතයක් හැටියට අලුත් කැලෙන්ඩරයක් එනවා. එතකොට හැබැයි මේ කැලෙන්ඩරේ එමයි ජ්‍යොතිෂය අතර කිසි සම්බන්ධයක් නැහැ. දැන් කෙනෙක් හිතනවා නම් ජනවාරි පළවෙනිදාට ජ්‍යොතිෂ ශාස්ත්‍රානුකූලව නැත්නම් ලිත් ගණිතය අනුව නැත්නම් ජ්‍යොතිෂ ගණිතය අනුව විශේෂ දේවල් වෙනවා කියලා අලුත් ආරම්භයක් වෙනවා කියලා කිසිම දෙයක් ආරම්භ වෙන්නේ නැහැ අලුතෙන්. අලුත් විශේෂ සංසිද්ධියක් ඇති වෙන්නේත් නැහැ. සුවිශේෂ ග්‍රහ පිහිටීමක් හෝ ලෝකයේ පැරණි දෙයක් හෝ අලුත් දෙයක් සම්බන්ධව
සම්බන්ධයක් මේකේ නැහැ. මෙතන ඇත්ත වශයෙන්ම පේන්නේ පරිපාලන කටයුතු වලට හෝ නැත්නම් යම් යම් වර්ෂ නම් කිරීමේදී හෝ ජනවාරි මාසයේ පළවෙනිදා සිට අලුත් වර්ෂයක් පටන් ගන්නවා කියලා කැලෙන්ඩර් එකකට දවසක් වෙන්න එක විතරයි. මොකද මේ පෙරදිගවත් අපරදිගවත් ජනවාරි මාසේ පළවෙනිදා ජ්‍යොතිෂය අනුව සුවිශේෂ දවසක්කට සැලකන්නේ නැහැ. නමුත් දැන් අපි හැමෝම පුරුදු වෙලා තියෙනවානේ හැපි නිව් ඉයර් කියන නැත්නම් සුබ නව වසරක් වේවා කියලා කියන්නේ. ඉතින් එතකොට බොහෝ දෙනෙක් හිතනවා සුබ වෙන්නේ කොයි විදිහද කියලා බලන්න. සුබ නව වසරක් කියලා කියනවානේ. සුබ වෙන්නේ කොහොමද? උපරිමෙන්ද මධ්‍යමෙන්ද අල්පෙන්ද කියලා. ඉතින් ඒක දැන් පොඩි සම්ප්‍රදායක් වෙලා බොහෝ දෙනෙක් ඉතින් පලාපල කියනවා. නමුත් හරියට ගත්තොත් අපරදිග රටවලට අලුත් සූර්ය වර්ෂය උදා වෙන්නේ සෑම වසරකම මාර්තු මාසයේ මුල් සතියේ. බොහෝ විට ඒක ආසන්න වශයෙන් 6 වෙනිදා වගේ වටින්නේ. හැබැයි ඉතින් 6, 7, 8, 9 වෙන්නත් පුළුවන්. අපරදිග රටවල පාවිච්චි කරන ජ්‍යොතිෂය අනුව මේ පෙරදිග රටවල පාවිච්චි කරන ජ්‍යොතිෂය අනුව ඒක බොහෝ විට අප්‍රේල් මාසයේ 14, 13, 15 වගේ දවස්වල තමයි වැටෙන්නේ. ඉතින් ඒක තමයි ඇත්ත අලුත් සූර්ය වර්ෂය කියලා කියන්නේ. ඇත්තම අලුත් අවුරුද්ද කියන්නේත් ඒකයි. මම මේක විනාඩියක් ගන්නවා තරංගෙන් පොඩි දෙයක් මට කියන්න මතක් වුණා මේ සුබ නව වසරක් කියලා කියන්නේ කැලෙන්ඩර් එකට. අලුත් කැලෙන්ඩර් එකකට. හැබැයි සුබ අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් සූර්ය වර්ෂයකට. අපේ අවුරුද්ද. සිංහල අය ඕක දැනගෙන හෝ නොදැන හෝ ඒ වචන දෙකක් පාවිච්චි කරලා තියෙනවා. ඉංග්‍රීසියෙන් හැපි නිව් ඉයර්. හැබැයි අපි වචන දෙකක් පාවිච්චි කරනවානේ. ජනවාරි පළවෙනිදාට අපි කියන්නේ සුබ නව වසරක්. හැබැයි අප්‍රේල් මාසෙ දාන අපි කියන්නේ සුබ අලුත් අවුරුද්දක්. මේ දෙකේ ලොකු තේරුම් තියෙනවා. අපි පසුව අප්‍රේල් මාසෙදී සවිස්තරාත්මකව ඒ ගැන කතා කරනවා. හොඳයි. අපි අප්‍රේල් මාසයේදී සවිස්තරාත්මකව ඒ දේ කතා කරනවා කියන බලාපොරොත්තුවක් දුන්නානේ. රත්නායක මහත්මයා මට වැඩසටහන ආරම්භ වෙන්න කලින් පුංචි කොළ කැලලක මෙන්න මේ වගේ දෙයක් ලියලා දෙනවා. වසර 2022 ආරම්භ වන්නේ අංක 8 යටතේය. එය වෘශ්චික රාශිය වන අතර එහි නීච සඳු තැන්පත්ව සිටින්නේය. මොකද්ද මේ නීච සඳු තැන්පත්ව සිටින්නේය කියලා කියන්නේ? ඔව් ඒක මෙහෙමයි. දැන් ඒක වැටෙන්නේ ඔය මේ අංක විද්‍යාත්මකවනේ දැන් අපි ඔය කතන්දර ලියලා තියෙන්නේ. 20යි 22 අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනිදා අතර ගන්නකොට තියෙන්නේ ඔය මධ්‍යම රාත්‍රී 12 පහුවෙලා 22 අවුරුද්දට ඔරලෝසුව කැරකෙනකොට තියෙන තත්කාල ලග්නය තමයි කන්‍යා රාශිය. කන්‍යා ලග්නේ තියෙන්නේ. එතකොට ඒ ස්ථානයේ සඳු පිහිටන්නේ වෘශ්චික රාශියේ. වෘශ්චික රාශිය තුල සඳු පිහිටනකොට ඒක සඳු නීචයි කියලා අපි කියනවා. එතකොට ඒක ඒ තත්කාල කේන්ද්‍රයේ සටහන තමයි සඳුගේ ස්වභාවය සඳු බලයෙන් පිරිහිච්ච අවස්ථාවක් තමයි ඔය කියන ඔර්ලෝසුවේ අලුත් කැලෙන්ඩරේ පටන් ගන්නෙ ඔර්ලෝසුවේ අලුත් දවසක් උදා වෙනවා. සඳුගේ බලය අහිමි වෙනවද නැත්නම් ගිලිහෙනවද? සඳුගේ බලය බොහොම හීන වෙච්ච අවස්ථාවක් තමයි ජ්‍යොතිෂයන්ව සලකන්නේ. මොකද සඳුට ඒ ස්ථානය හිතකර ස්ථානයක් නෙවෙයි. සඳුට තමන්ගේ බලය සඳුට තමන්ගේ බලය විහිදීමට බොහොම ප්‍රශස්ත විදිහට විහිදීමට බාධා කරන ස්ථානයක්. සඳුගේ බලය දුබල වන ස්ථානයක්. වැඩසටහන ආරම්භ කිරීමේදීම පුංචි ගැටලුවක් තියෙනවා. ඒකත් निराකරණය කරගෙන යන්න ඕනේ. සඳුට හොඳ නැහැ කියන්නේ අපිට කොහොමද? සඳුට හොඳ නැහැ කියන්නේ හිතට හොඳ නැහැ කියන එකනේ. තරංගයේ ප්‍රශ්නය වෙන්නේ නිකන් ෂෙර්ලොක් හෝම්ස් වගේ ප්‍රශ්නයක් නේද? පොඩි නිමිත්තක් දීලා ඒක වෙනමත් එක ගත්තා හොඳයි. ඒකට මම කැමතියි මේ 2022 අවුරුද්දේ කැලෙන්ඩර් වර්ෂය අනුව පළවෙනි මාස 4ක කාලය එතරම්ම හිතකර නැහැ. ඉතින් ඒක මම මුලින්දන් කිව්වේ අප්‍රේල් මාසයෙන් පස්සේ තමයි අපිට අලුත් උදාවක් ගැන සුබදායක බලාපොරොත්තුවක් තියාගන්න වෙන්නේ. මේ ඉදිරි මාස 4ත් සෑහෙන පීඩන දුෂ්කර අභියෝග මැද්දේ තමයි යන්න වෙන්නේ. අපි බලමු මාස 4ක් තියෙනවා. බාධක තියෙනවා, දුෂ්කරතා තියෙනවා. නමුත් ගලන ගඟක් ලස්සන වන්නේ බාධක මැදින්නේදී අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් මේ රත්නායක මහත්මයා. අපි එහෙනම් යමු මේෂ ලග්නයට. මේෂ ලග්න ධාරයෙන් ඉතාමත් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා. Tamanගේ ලග්නයට කොහොමද මේ මාස 4 කියලා. සුබද නරකද කියලා අපි අහමු රත්නායක මහත්මයාගෙන්. ඔව් දැන් පහුගිය නොවැම්බර් මාසයේදී සිදුවෙච්ච විශේෂ ග්‍රහ මාරුවක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඔය මේ ගුරු ග්‍රහයා හරියටම කුම්භ රාශියට ආව හැටියට මම පෞද්ගලිකව පිළිගන්නෙත් නොවැම්බර් මාසේ 21 සිටයි. ඒක මම ඊට පෙරත් කියලා තිබුණා. මේෂ ලග්නයට ලැබිච්ච සුවිශේෂ වාසිය තමයි මේ ගුරු ග්‍රහයාගේ 11 වැන්නේ ගමන් කිරීම. එතකොට මේ මේෂ ලග්නයට ආර්ථික වශයෙන්, වෘත්තීය වශයෙන් සහ තමන් කරමින් ආපු කටයුතු වල අපි අවසන් ප්‍රතිඵලයක් හොඳට ගන්න ඕනේනේ.
ඒ අවසන් ප්‍රතිඵලය හොඳට ගැනීමට නොවැම්බර් මාසේ 21 සිට 2020 අවුරුද්දේ දිගටම ඒ කාල පරිච්ඡේදය සුබදායක ලෙස ක්‍රියාත්මක වෙන කරන ඕන කටයුත්තක හොඳ ඵලයක් ගන්න. පෙරට වඩා හොඳ ඵලයක් ගන්න වැඩි ඉඩකඩක් ලැබිච්ච කාලයක්. ඒක තමයි මේෂ ලග්නයට සම්බන්ධයෙන් ඇතිවෙච්ච විශේෂම తত্ত্বය. ඊළඟට මේ අවස්ථාව පාවිච්චිට ගන්න පුළුවන් නම් මේෂ ලග්න හිමියන්ට Tamanට පහුගිය කාලයේදී ඉෂ්ට කරගන්න බැරි වුණු විශේෂම ව්‍යාපාරික අවස්ථා. නැත්නම් රැකියාමය වශයෙන්. එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් යම් දේවල් කරන්න අඩපණලා තිබුණා නම් මෙන්න අවස්ථාව තියෙනවා. ඉදිරි මාස 4 නරකයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඒ කටයුතු වලට තමන්ගේ ආරම්භය ගන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා තියෙනවා. මොකද ගුරු ග්‍රහයා 11 වෙනියේ සිටියේදී කරන බොහෝ කටයුතු මේෂ ලග්න හිමියාගේ සමස්තයක් වශයෙන් අවසන් වෙන්නේ සුබදායක පැත්තේ. ඒ කියන්නේ හොඳ ඵලයක් ලැබිලා තමයි අවසන් වෙන්නේ. ගුරු එතරම්ම හිතකර ග්‍රහයක් ඇටියටයි මේ අවස්ථාවේ මේෂ ලග්න හිමියා කේන්දරේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ මේ යුරේනස් ග්‍රහය ක්‍රියාත්මක වෙමින් ඉන්නේ තවදුරටත් ලග්නයේ උඩ. යුරේනස් වතන් 2017 අවුරුද්දේ 2024 ගමත ඉන්නවා. නමුත් ඒ මුල් කාලේ තිබ්බ යුරේනස්ගේ තිබ්බ අර ඇග්‍රෙසිව් ගතිය නැත්නම් අර ආක්‍රමණශීලී භාවය, සටන්කාමී ගතිය, නොරිස්සුම් ගතිය වෙනුවට දැන් යුරේනස් ටික නිවිලා මොකද එයා දැන් ගමන් කරමින් ඉන්නේ. එයාට හිතකර ස්ථානයක. නිසා යුරේනස්ගෙන් එන අර කලබලකාරීත්වය නැත්නම් විප්ලවකාරී ගතිය, රැඩිකල් ගතිය ටිකක් අඩු වෙලා තන්පත් ගතියක් මේෂ ලග්න හිමියන්ට ඇති කරගන්න පුළුවන්. රාහු ග්‍රහයා ගෝචර වෙන්නේ දෙවැන්නේ. ඉතින් ඒ රාහු අප්‍රේල් මාසය යනකම්ම දෙවැන්නේ තමයි ගෝචර වෙන්නේ. මේක මීට පෙරත් කියලා ඇති මේෂ ලග්න හිමියෝ බොහෝ විට පොදුවේම පරිස්සම් වලට තමන්ගේ තැන්පත් ධනයක් තියෙනවනේ. මේකල් හංගු දෙනුක ඉතින් බැංක් ඩිපොසිට් නැතුව ඇති. තැන්පත් ගැන කිව්වම මිනිස්සුන්ට කේන්තිත්‍යයි මාත් එක්ක මේ ධනෙ කියලා කිව්වේ මේ තැන්පත් ධනෙ විතරක්ම නෙමෙයි තව තියෙනවා. තමන්ගේ සතු දීපල තියෙනවනේ. ඉඩකඩම් හැටියට, ගේ දොර හැටියට. ඒ වගේම තමුන්ගේ වටිනාම ඇසට් එක මොකක්ද කියලා අහුවොත් මම තරංගේ ප්‍රශ්න අහන්නේ නැහැ. දෙවැන්නෙන් පෙනෙන්නේ කුටුම්බය කියන එක. තමන්ගේ පවුල. එතකොට ඕනම කෙනෙකුට තමන්ට තියෙන වැඩිම මේ වත්කම තමයි ඉඩම් නෙමෙයි, ධනය නෙමෙයි, ගෙවල් නෙමෙයි, තමන්ගේ පවුල. ඒ තමයි හොඳම වත්කම. එතකොට මේ වෙලාවේ මේෂ ලග්න හිමියන්ගේ කේන්දරේ රාහු ගමන් කරන්නේ අන්නේ වත්කම පෙන්වන ස්ථානිය. කුටුම්බය, තන්පත් ධනය පෙන්වන ස්ථානිය. මේෂ ලග්න හිමියෝ හරිය ඉවසිල්ලක් දක්වන්න ඕනේ මේ වෙලාවේ කුටුම්බය රැකගන්න. පවුල. තමන්ගේ ඒ තමයි තමන්ට ලැබිලා තියෙන ඉහළම වත්කම. ඉතින් ඉතිරි මාස 4ේදීත් මෙයා වගේම පවුල කෙරෙහි මූලිකත්වය දීලා කුටුම්බය රැක ගැනීම සඳහා මූලිකත්වය දුන්නොත් අර 20 22කින් පස්සේ යන කාලය යහපත් කරගන්න පුළුවන්. ඊළඟට මේ කේතු ග්‍රහයා ගමන් කරමින් ඉන්නේ මේ කාලයේදී අටවැන්නේ. ඒක එච්චරම හිත කර පිහිටීමක් නෙවෙයි. විශේෂයෙන්ම මේ සූර්යා ලෝකේ වැටෙන්නේ නැතිත් තැන් තියෙන අපේ ශරීරයේ. කන් පිටිපස්ස, බෙල්ල පිටිපස්සේ, නැත්නම් ඉකිලි ප්‍රදේශය. මෙන්න මේ වායේ පිළිබඳ සනීප ආරක්ෂාව ගැන වැඩිපුර හිතන්න ඕන කාලයක්. මොකද ඒ වායේ ඔය දිලීර ආසාදන, බැක්ටීරියා ආසාදන වගේ තත්ත්ව පහසුවෙන් හට ගන්න පුළුවන් කාලයක් තමයි මේ යන්නේ. ඒකින්ද නුහුරු නුපුරුදු ආහාර පාන තවත් අපි ටෙස්ට් කරන්න අවශ්‍ය නැහැ. තමන් කාලා නැත්තම් මීට පෙර පරිභෝජනය කළ නැත්තම් අලුත් දේ සඳහා ආහාර පාන රටාවල් වෙනස් කිරීම උචිත නැහැ. ඒ වගේම මේ මේෂ ලග්න හිමිය තුළ තරමක විචිකිච්ඡාවක් හට ගන්න පුළුවන් හැමෝටම නෙමෙයි. එක්තරා ප්‍රතිශතයකට ඔය කේතු ග්‍රහය අට වෙනකොට ඒ පිහිටීම එනවා. කෙනෙක් පොඩි විස බීජයක් දාන්න විතරයි තියෙන්නේ. මට කවුරු හරි හුවණීමක් කරලාද? හයි. නැත්තම් කවුරු හරි කෙනෙක් මගේ ඊර්ෂ්‍යාවට මොකක් හරි ඒ වගේ බ්ලැක් මැජික් කරලාද කියලා. එවැනි කියන්නේ පදනමක් නැති අහේතුක සිතවිලි හටගත්තොත් වේගයෙන් පළපදියම් වෙන කාලයක් තමයි යන්නේ. ඉතින් අපි මේක දැන් දැනගන්න ඕනේ. තව මාස 4යි තියෙන්නේ. ওই කාලෙදිත් ඒව ඔලුවට ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. අපි මූලධර්මයක් හැටම ගියොත් එහෙම හැමෝගෙම දේවල් සිද්ධ වෙන්නේ තමන්ගේ කර්ම ශක්තියම මිසක් අනෙක් අයගේ තමන්ගේ කර්ම වැඩි කරගන්න කරන දේවල් නිසා නෙවෙයි. කෙනෙකුගේ දිනුවක් වළක්වන්න තව කෙනෙක් බ්ලැක් මැජික් කරනවා නම් ඒ කර්ම විපාක ගෙවන්නේ ඔහු මිසක් මේෂ ලග්න හිමියෝ නෙමෙයි. රත්නායක මහත්මයා කියන විදිහට අලුත් අවුරුද්ද උදා වෙන්නේ මේ ජනවාරි මාසේ නෙවෙයි අප්‍රේල් මාසනේ. ඒක නිසා වෙන්නේ අප්‍රේල් මාසේ අපි වැඩි දුර විස්තර කතා කරමු මේ සම්බන්ධයෙන්. මේ උදා වෙන නව වසර වෙනුවෙන් තමයි ඔබට මේ පලාපල කතනය සිදු කරන්නේ. අපි කතා කරේ මේෂ ලග්නය පිළිබඳව. මේෂ ලග්නය හිමි ඔබ සතුටටපත් වෙනවා වගේම ටිකක් විතර බය වෙන්න නැති කියපු කාරණාත් එක්ක. නමුත් හැම දෙයක්ම සැපතකට හරව ගන්න පුළුවන් ඔබගේ ඉවසීම උත්සාහය උනන්දුවත් එක්ක. රත්නායක මහත්මයා අපි යමු වෘෂභ ලග්නයට. ඔව්. දැන් වෘෂභ ලග්නයේ කාලයක සිටම තියෙන්නේ මේ රාහු ග්‍රහයා දැන් ගමන් කරමින් ඉන්නේ ලග්නයේ උඩ.
කේතු ග්‍රහය ගමන් කරමින් ඉන්නේ 7 වැන්නේ. හොඳ වෙනසක් සිදු වුණා වෘෂභ ලග්න හිමියන්ටත් අත වශයෙන්. මොකද ගුරු ග්‍රහයාගේ වෙනස 10 වෙන්නට ආවේ. දැන් සාමාන්‍ය සාම්ප්‍රදායික මතයක් තියෙනවා මේ ගුරු ග්‍රහයා වෘෂභ ලග්නයට හොඳ නෑ කියලා. හැබැයි අමතක කරන්න එපා මේ ගුරු කියන්නේ වෘෂභ ලග්නයට එහෙම පරම සතුරු ග්‍රහයක් හැටියට සැලකන්නේ නෑ. දැන්ට මේ ග්‍රහයා යන ස්ථානයේ 10 වෙන්න. 10 වෙන්න පින තමන් කරන වැඩ කටයුතු. වෘෂභ ලග්න හිමියන්ට අනෙක් කවරදාටත් වඩා රැකියාව පිළිබඳ ස්ථාවර භාවය, ව්‍යාපාරයේ පිළිබඳ ස්ථාවර භාවය. එහෙම නැත්නම් තමන් යමක් දෙයකට පුහුණු වෙමින් ආවනම් වෘත්තියකට නැත්නම් ව්‍යාපාරයකට ඒ පුහුණු වීම පළදරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙන කාලයක්. විශේෂයෙන්ම ඔය ඇකඩමික් පැත්තෙන් නැත්නම් අධ්‍යාපනික පැත්තෙන් කියන්නේ ඉගෙනීම සම්බන්ධයෙන් හෝ අධ්‍යාපනික අංශයෙන් වැඩ කරන අයට නම් වෘෂභ ලග්න හිමියන්ට හුඟක් හොඳ අවස්ථා ලැබෙනවා. ඊට අමතරව අපි හිතුවත් කෙනෙක් මනස මූලික කරගත්ත වෘත්තීන් කරනවා නම් අන්න ඒ අයටත් වෘෂභ ලග්න හිමියන්ට ඉදිරි මාස 4 කාලයේදී ලැබෙන සුබ ඵලම තමයි. රාහු ග්‍රහයා ලග්නේ මත සිටියා වුණාට වෘෂභ ලග්න හිමියන්ට ඒකෙන් තමන්ගේ ඒ අතිදහවනකාරී භාවයෙන් ඇති කරගන්න විදිහක් නැහැ. මොකද කොච්චර විදිහට මනස අවුල් වුණත් වැඩේ කරුණොත් නේ විපාක දෙන්නේ. ඒකින්ද 10 වෙන්න මේ වෙලාවේ අපි කියනවා චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා සංවර සහ තුලන ක්‍රමයකට ගුරු ග්‍රහය විසින් ලක් කරලා දෙන හින්දා ජන්මියා තමන්ගේ කලබලයට නරක දෙයක් කරන්න හැදුවත් ඒ වැඩේ වෙන්නේ නැහැ. හොඳ දෙයක් කරන්න හැදුවොත් ශාස්ත්‍රීය දෙයක් කරන්න හැදුවොත් ඒක සිද්ධ වෙයි. අන්න ඒ අනුව ගත්තොත් එහෙම වෘෂභ ලග්න හිමියන්ටත් ඉදිරි මාස 4ක් කාලේ විශේෂයෙන්ම තමන්ගේ රැකියාවට හෝ ව්‍යාපාරයට හොඳ කාලයක් හැටපෙනවා. ඒ වගේම ඉදිකිරීම් කටයුතු වලට යනවා නම් අලුත් මිලට ගැනීම වලට යනවා නම් නැත්නම් තමන්ගේ තියෙන පැරණි නිවස නවීකරණය කරන්න යනවා නම් ඒකටත් මේ ඉදිරි මාස 4ක් කාලය වෙන කාල වලට වඩා සුබදායක ලෙස ක්‍රියාත්මක වෙනවා. අලුත් ගයක් එහෙම හදන්න හොඳයි. හොඳයි. ගොක් හොඳයි. හොඳයි මේ සියලු කරුණු කාරණා රත්නායක මහත්මයා පොදුවේ කියන්නේ. මේ පොදුවේ කියන කරුණු කාරණා ඔබේ ජීවිතයට සාර්ථකත්වය ළඟා කරගන්න හේතුවක් වෙනවා. නමුත් ඊට වඩා හොඳින් පෞද්ගලිකව ඔබේ ජන්මපත්‍රයේ මේ මාස 4 තුර පරීක්ෂා කරලා ඔබට කොහොමද වාසියක් වේවිද අවාසියක් වේවිද ඔබට සිතට සැනසුමක් ගැන දෙයිද කියන කාරණා පිළිබඳ තව වඩා හොඳින් පරීක්ෂා කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා හමු වෙන්න. එතකොට ඊටමත් හොඳින් මේ පොදුවේ කියන කරුණු කාරණා වලට අමතරව Tamanටම දෙයක් කරගන්න පුළුවන් වේවි. රත්නායක මහත්මයා මිථුන ලග්නය තමයි අපි ළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම විශේෂයෙන්ම දකිනවා ලග්නයේ මත කිසිදු ග්‍රහයෙක් මිථුන ලග්නයේ සඳහන් වෙන්නේ නැහැ. ඔව් ඒක හරි. මොකද මේ රාහු ග්‍රහය ගෝචර වෙන්නේ මිථුන ලග්නයෙන් 12 වෙනි. ඒ වගේම ගුරු ග්‍රහයා මේ පහුගිය කාලේ මිථුන ලග්න හිමියන්ට හරි පීඩාවක් ගෙන දුන්නා. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය තත්ත්වයේ කෙරෙහි. ඒ කියන්නේ විශේෂයෙන්ම තුනටිය ප්‍රදේශයට, ඒ වගේම ගාත්‍රාවලට විශාල ප්‍රශ්න ඇති කරපු ග්‍රහයෙක් ගුරු ගෝචර වෙන්නේ හිපි නරක ස්ථානයක. හැබැයි දැන් මේ ගුරු ග්‍රහය ගෝචර වෙන්නේ පහුගිය නොවැම්බර් මාසයෙන් පස්සේ 9 වෙනිදා ගෝචර වෙන්නේ. ඒක හරි හොඳයි. ඒ කියන්නේ මිථුන ලග්න හිමියන්ට මම හිතන්නේ තමන්ගේ වසර 4මාරක් විතර කාලයක් තිස්සේ තිබුණු විශේෂ දුෂ්කරතාවයකින් සුවිශේෂ පීඩනයකින් නිදහස් වීමේ අවස්ථාව තමයි 2020 අවුරුද්දේ නොවැම්බර් මාසේ 21 පස්සේ අවසන් වුණේ. මොකද ගුරු 9ට එමත් එක්කම සියලු මිථුන ලග්න හිමියන්ට ඒක ප්‍රතිඵල ලැබෙනවා. කොයි මට්ටමක හිටියත් විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපනය කරන මිථුන ලග්න හිමියෝ නම්. ඒ වගේම ආධ්‍යාත්මික මාර්ගයේ සොයන විශේෂ ගැඹුරු අධ්‍යාපනයක් හොයන අයට හොඳ කාලයක්. විදේශගත වීම වලට හෝ නැත්නම් විදේශගත වීම සඳහා දැනට උත්සාහ කරමින් ඉන්න අයට හෝ මේ කාලය සුබදායකයි. නමුත් තවදුරටත් තරමක බාධාවක් තියෙනවා මේ රාහු ග්‍රහය යන නිසා කේන්දරයේ 12 වෙන්නේ. ඉතින් අභූත චෝදනා වගේ දේවල් ඇතිවීම වගේම තමන් තුළ තියෙන විශ්වාසය මිදී යාම කටයුතු තිබුණා වුණාට දැන් ගුරු 9 යන්නේ ක්‍රියාත්මක වෙන නිසා රාහුගෙන් මෙතෙක් එල්ලෙමින් තිබුණු අහිතකර නැත්නම් අස්ථාවර භාවයක් නැති කරගෙන මිථුන ලග්න හිමියන්ටත් පෙරට වඩා ඉදිරි මාස 4 කාලයේදී විශේෂ ගමනක් යන්න පුළුවන්. හැබැයි එක පුංචි අවවාදයක් දෙන්න ඕනේ. තමුන් දැන්ට යමු රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ කරමින් ඉන්නවා නම් ඒ දේ කඩිමුඩියට වෙනස් කිරීමට නම් එච්චර හොඳ නැහැ. ලබන අප්‍රේල් මාසයේ වෙනතුරු කොච්චර පීඩන බාධක ආවත් ඒවා අතනහැර කරගෙන ගියොත් තමයි ලබන අප්‍රේල් මාසයෙන් පස්සේ ඒ කරමින් ආපු දෙයින්ම ඊළඟ අදියරට ඊළඟ උසස් වීමට ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාවක් දක්වා යන්න පුළුවන්කම තියෙන. තව එක කාරණාවක් පැහැදිලිව කියන්න ඕනේ. මිථුන ලග්න හිමියන්ගේ මේ සමාජ සම්බන්ධතා එහෙම නැත්නම් ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන්ුත් ඊතරම්ම හිතකර ස්වභාවයක් නැහැ මේ කාලේ. අන්න ඒ සම්බන්ධයෙන් තිබුණු යම්කිසි ගැටලුකාරී තත්වයකුත් දැන් හමාර වෙලා තියෙනවා. ඉතින් අලුතෙන් කසාද බඳින්න බලාපොරොත්තු වෙලා ඉන්න අයට මේක හොඳ කාලයක්. සතුරු හිතෙන කතාවක් එක්ක මිථුන ලග්න හිමියන්ගේ මේ බලාපල ගතනේ අවසන් කරනකොට ඔබ බලාගෙන හිටියා නේද ඔබේ ලග්නය කටක කියලා.
එහෙමනම් අපේ කටක ලග්න හිමියන් ගැන තමයි ඊළඟට කතා කරන්නේ. කටක ලග්න හිමියන්ගේ తත්වය පෙර පැවිච්ච තත්ත්වයට වඩා තරමක හීනවීමක් වෙලා තියෙනවා. මොකද දැන්ට ගුරු ග්‍රහය ගෝචර වෙන්න පටන් ගත්තේ අටවැන්නේ. එතකොට මේ අටවැන්නේ යන ගෝචර වෙන ගුරු නිසා සෞඛ්‍ය තත්ත්වයේ කෙරෙහි තමයි හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව විශේෂයෙන්ම මේ අක්මාව, වකුගඩු, කොලෙස්ටරෝල්, ෂුගර්, සීනි, ලෙවල සීනි තත්ත්වෙ එහෙම පවුලේ අයට පාරම්පරිකව එහෙම තියන අය ඉන්නවා නම් මේ කාලේදී ඒ ගැන විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඊළඟට මේ ශරීරයේ බර එසවීම වගේ කටයුතු ලියදෙන ව්‍යායාම කරන අයට උනත් මේ කාලේ ටිකක් පරිස්සම් වෙන්න. මොකද පුංචි තැනක හරි ගැසිලා ගියොත් ඒ වයින් ඇති වෙන්න පුළුවන් හානිය මේ කාලේ ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් කටක ලග්නේ අධෛර්ය කිරීමක් නෙවෙයි මේ කලේ. අර මෙතෙක් ආපු පිළිවෙලට වඩා තමන්ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව ඉතිරි මාස 4ක කාලයේදී වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ කියන පණිවිඩය නොදුන්නොත් අපි කටක ලග්න හිමියාට සාධාරණ ඉෂ නොකලා වෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහම රාහු ග්‍රහය තවදුරටත් ගෝචර වෙන්නේ කේන්දර 11 වෙනි සුබදායකයි. තමන් කරන කටයුතු වල ඵල විපාක භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම කේන්දරයේ සෙනසුරු ග්‍රහයාගේ ගමනක් තියෙන්නේ මේ වෙලාවේ එච්චරම හොඳ පිහිටීමක නොවුනත් සෙනසුරුගේ විශේෂ පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඒ ලැබිලා තියෙන සූප්‍රදායක තත්ත්වය ලබන්න තියෙන බාධාවක් තමයි මේ සෞඛ්‍ය තත්ත්වයේ බිඳී වැටීමක් සිදු වුණොත්. ඒතර මොකද වෙන්නේ? ආර්ථික පැත්තෙන්, ව්‍යාපාරික පැත්තෙන්, වෘත්තීය පැත්තෙන් හොඳ ප්‍රතිඵල ලබන්න ලැබුණත් සෞඛ්‍ය පැත්තෙන් බිඳ වැටුණොත් අර ප්‍රතිලාභ ලබන්න බැරි වෙනවා. අන්න ඒකයි කටක ලග්න හිමියන්ට අපි කියන්නේ. නැත්තම් බය කරන්න නෙමෙයි, ඕන අධෛර්ය කරන්න නෙමෙයි මේ කියන්නේ. හොඳ ප්‍රතිඵල ලබන්න පුළුවන් කාලයක් දිගටම තියෙනවා. සෞඛ්‍ය රැකගත්තොත් ඒක හොඳට ලබන්න පුළුවන්. අපි ලග්න 4ක් ගැන කතා කරා. දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහ ලග්න හිමියන් පිළිබඳව. සිංහ ලග්නයට කොහොම වේවිද ඉදිරි මාස 4? පත්නායක මහත්මයා. ඔව්. සිංහ ලග්න හිමියෝ ටිකක් සතුටු වෙන්න ඕන කාලයක්. ඒ දන්නවද? දැන් පහුගිය කාල පරිච්ඡේදය තුලම සිංහ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහය හිටියේ 6 වෙනි. සමහරවිට මම හැමදාම මේ කාටවත් ගුරුට 6 වෙනි හරි නරක ස්ථානයක්. මොකද ඒ කියන්නේ ලෙඩ දෙන ග්‍රහයෙක්. ගුරු සිංහ ලග්නයට ගුරු යනකොට 6 නැති ලෙඩ මතුවෙන තමන්ගේ ප්‍රධානින් සමග මත බෙද හට ගන්න කාලයක් තමයි ඔය තිබුණේ. නමුත් දැන් මේ ගුරු ගෝචර වෙන්නේ සිංහ ලග්න හිමියන් කේන්දරේ 7 වෙනි නේද? තරංගට පේනවා තිය සටහන නේ 7 වෙනි. ඒ වගේම ওই ස්ථානය තුල එනවා නෙප්චූන්. ඔව්. මේ දෙන්නගෙත් පොඩි සංයෝගයක් දැන් හට ගන්න බලනවා. හරි? දැම්ම නෙමෙයි ටිකක් ඉස්සරහට. කොහොම නමුත් ඔය 7 වෙනි ඇති වෙච්ච කාරණය නිසා වාසි දෙකක් සිංහ ලග්න හිමියට ලැබිලා තියෙනවා. එකක් තමයි මෙතෙක් කල් තිබ්බ ශාරීරික සහ සතුරු වශයෙන් තමන්ගේ ගමන්ට බාධා කරමින් තිබ්බ බාධාවල් ඉවත් වීම පිළිබඳ සුබ සංඥාව. දෙවෙනි දේ තමයි පෙරට වඩා සමාජයේ හවුල්කරුවන්ගේ හොඳ උදව් උපකාර ඇතිව යන්න පුළුවන් පිහිටීමක් ලැබලා තියෙනවා. විශේෂයෙන් මෙතන මේ බලවත් වෙන්නේ කේන්දරේ බටහිර දිශාව. බටහිර දිශාවෙන් පෙන්වන්නේ බොහෝ විට තමන්ගේ සමාජයත් එක්කන ගනුදෙනුවලදී තමන් ලබන ප්‍රතිලාභය. අන්න ඒ හින්දා සිංහ ලග්න හිමියන්ට පහුගිය කාලේ තිබුණාට වඩා දැන් සමාජයත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරන්නත් ඒවෙන් ප්‍රතිලාභ ලබන්නත් හවුල් ව්‍යාපාර වලට යන්නත් විශේෂයෙන්ම මංගල කටයුතු යන්න බලාපොරොත්තු වෙලා හිටියා නම් මම දිගට මංගල කටයුතු ගැන කියනවා නේද? ඔව්. ඉතින් එහෙම පේනකොට කියන්න වෙනවා. ඉතින් ඒ වගේ විවාහයට ප්‍රේම සම්බන්ධ ආදියට පත් වෙච්ච අය ඉන්නවා. ඒවට සුදුසු කාලයක්. දැන් මේ ජනවාරි ඉඳන් අප්‍රේල් මාස දක්වා කාලය. ගැටලුවක් නැද්ද මංගල කාරණාවලට? නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සිංහ ලග්නය ගැන කතා කරා. අපි ඊළඟට කතා කරන්නේ කන්‍යා ලග්නය පිළිබඳව. කන්‍යා ලග්න ධාරීන් ගැන කොහොමද කියන්න තියෙන්නේ? කන්‍යා ලග්න ධාරීන් ගැන මට කියන්න තියෙන එච්චරම සුබදායක ප්‍රවෘත්තියක් නෙවෙයි. මොකද සිංහ ලග්නයට මං කියවනේ අර තිබුණු පීඩාවක නිදහස් වුණා කියලා. දැන් සිංහේ නිදහස් වෙනකොට ඒකට කන්‍යාව ගොදුරු වෙනවා. මේ චක්‍රයනේ කරකිනවා. එක්කෙනෙක් නිදහස් වෙනවා ඊළඟ එක්කෙනා මේකට අහු වෙනවා. දැන් කන්‍යා ලග්න හිමියෝ ඉදිරි මාස 4ක කාලයේදී අත්‍යවශ්‍යම තමන්ගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි තමයි අංක 1, 2, 3 කියන ප්‍රමුඛතාව දෙන්න ඕනේ. එකත් සෞඛ්‍ය, දෙකත් සෞඛ්‍ය, තුනත් සෞඛ්‍ය. මොකද විශේෂයෙන්ම ශරීරයට මේ අපත්‍ය ආහාර පාන වලින් හිතාමතාම වළකින්න ඕන. නිදහසේ තමන්ගේ ආහාර පාන තෝරගන්නේ නැතුව උචිත අනුචිත භාවය ඇතිව අර පත්‍ය අපත්‍ය භාවය ඇතුව ආහාර පාන ගත්තොත් තමයි කන්‍යා ලග්න හිමියන්ට ඉදිරි කාලයේ ලබන සුවඵලදායක තත්ත්වයේ භුක්ති විඳින්න අවස්ථාව සැලසෙන්නේ. ඊළඟට කොහොමත් මේ කේන්දරේ රාහු ග්‍රහය ගෝචර වෙමින් ඉන්නේ 9 වෙන්නේ. ඒක තමන්ගේ වෘත්තීය කටයුතු, මෙතෙක් කරමින් යන වෘත්තීය කටයුතු, නැත්නම් යම්සි තනතුරු ආදී දැරීමේදී ඉක්මන්කාරීත්වයකටින් තොරව ටිකක් ඉවසිල්ලෙන් යන්න ඕන මාස 4ක කාලයක් තියෙන්නේ. මෙතෙක්කල් දිග කාලයක් ආවනම් මේක අල්ලගෙන ඉතිරි මාස 4ේදී අපි කලබල නොවි මෙතෙක් ආපු පිළිවෙලටම යනවා මිසක් අලුත් දේ අත්දැක බැලීමට හෝ තීන දේ ඒකමතිකව තමන්ගේ අත්තුනමතිකව අතහැරලා යනවට වඩා
පවතින ක්‍රමයේම ගියොත් තමයි කන්‍යා ලග්න හිමියන්ට වඩා සුබදායක වෙන්නේ. කොහොමත් කන්‍යා ලග්න හිමියෝ 22 වසරේ සිට බලවත් වෙනවා. අප්‍රේල් මාසයෙන් පසුව. නමුත් ඒ බලවත් වීමට ආසන්න වෙලා තියෙද්දි ග්‍රහයොත් හරියට මිනිස්සු වගේ. මම එක පොඩි උදාහරණයක් කියන්නම් මේ කන්‍යා ලග්න හිමියන්ට තේරෙන්න. අපි හිතමු දැන් අපි මේ යම්කිසි සේවා ස්ථානයකින් ඉල්ලාස් වෙනවා හිතන්නකෝ. එතකොට අර ෆයිනල් account හදනකොට අන්තිම රුපියල් 100ක් කපාගෙන දෙන්නේ. හරි. ආයතන එහෙමයි. දැන් මිනිසුත් එහෙමයි. සාමාන්‍යයෙන් අයිනකොට ගන්න පුළුවන් ඔක්කොම දේවල් ගන්න බලනවා. දැන් මේ වෙලාවේ මේ කන්‍යා ලග්න හිමි වෙන්නේ අන්නේ වගේ අවස්ථාවක. ඒ කියන්නේ දැන් මේ පීඩනයක් අවසන් වෙන්න ළඟයි. එතකොට අවසන් වෙන්න කලින් ගන්න පුළුවන් ඔක්කොම ටික ගන්න ග්‍රහයොත් වැඩ කරනවා. ඒ වගේ කන්‍යා ලග්න හිමි පරිස්සම් වෙන්න ඕනේ. අපි ඉක්මන්කාරී වුණොත් එහෙම ලොකු මිලක් ගෙවන්න වෙනවා. ලොකු බිලක් ගෙවන්න වෙයි සෞඛ්‍ය පැත්තෙන්. ඒකෙන්ද ඒක පරිස්සම් වෙලා ගියොත් ඉතින් හොඳයි. හොඳයි. අපි අද කතා කරන්නේ ටොලමියාන ජ්‍යොතිර්වේදී KC රත්නායක මහත්මයා. අනාගතයේ.lk වෙබ් අඩවියට අනුව ලංකාවේ ඉන්න ටොලමියාන ජ්‍යොතිර්වේදීන් අතර ජනප්‍රියතම ජ්‍යොතිර්වේදියා. මොකද ඔවුන් මා සමග පවසු කරුණාකාරණා තමයි මා මේ ඔබට කියන්නේ. ඉතින් ඔබට පුළුවන් අනාගතයේ.lk වෙබ් අඩවිය හරහා KC රත්නායක මහතා ඇතුළු ලංකාවේ ජනප්‍රියම ජ්‍යොතිර්වේදීන් හමුවන්න ඔවුන්ගේ සේවාව ලබා ගන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් ජ්‍යොතිෂ සේවාව ඔබත් අත්විඳින්න. නිවසේ සිටම පහසු පියවර කිහිපයකින් ලංකාවේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන්ගේ සේවාව ලබා ගැනීමට දැන් අනාගතයේ.lk. රත්නායක මහත්මයා මේ තුලා ලග්නධාරීන්ට කොහොම වේවිද? තුලා ලග්නේ 4 වෙන්න තමයි සෙනසුරු ගෝචර වෙන්නේ. පහුගිය නොවැම්බර් මාසේ 21 පස්සේ ගුරු ග්‍රහය ගෝචර වෙන්නේ 5 වෙන්නේ. රාහු ග්‍රහය කොහොමත් ගෝචර වෙමින් හිටියේ කේන්දරේ 8 වෙන්නේ. ඉතින් ඒ පිහිටීම් ටික තුලා ලග්න හිමියට නරක නැහැ. මොකද මේ සිදුවෙච්ච වෙනස් වීම සහ අනාගතයේ වෙන්න යන සිදුවීම් ගත්තාම ඉදිරි මාස 4ක් තුලා ලග්න හිමියට ආර්ථික වශයෙන් විශේෂයෙන් උසස් අධ්‍යාපනය ලබන මට්ටමේ දරුවෝ ඉන්නවා නම් නැත්නම් තරුණ වී උසස් අධ්‍යාපන ලබන අය ඉන්නවා නම් නැත්නම් ඊටත් වඩා පශ්චාත් උපාධි මට්ටමට ඉගෙන ගන්න නැත්නම් තමයි පරේක්ෂණ කරන ගැඹුරින් විෂයන් හදාරන්න කැමති අයට ඔන්න හොඳ chance එකක් තියෙනවා. මොකද ගුරු කේන්දරයේ ත්‍රිකෝණ ස්ථානයක් ගමන් කරන්නේ 5 වෙන්නේ. ඒක තම බලවත් ස්ථානයක්. අතරමඟ කඩා වැටුණා නම් අධ්‍යාපනයක් හෝ යම්කිසි දෙයක හැදෑරීමක් තුලා ලග්න හිමියන්ට බය නැතුව පටන් ගන්න පුළුවන්. මේ තරම් chance එකක් ආපහු වෙන්නේ නැහැ. මොකද මේ හම්බෙලා තියෙන කෙටි කාලයක්. මේ වෙලාවේ යමක් පටන් ගත්තොත් ඉගෙන ගන්න උඟක් හොඳයි. ඒ වගේම මේ දරුවන් අපේක්ෂාවෙන් හිටියානම් දරුපල අහිමිවීමක් හෝ දරුපල ප්‍රමාදීම් සහිතව කාලය ගත කරා නම් තුලා ලග්න හිමියෝ මෙන්න අවස්ථාවක් තියෙනවා වෙනදට වඩා ග්‍රහචාරය අනුව විශ්වයේ වැඩි අවස්ථාවක් තුලා ලග්න හිමියන්ට දෙනවා. සාර්ථක දරුපත් පිළිසිඳ ගැනීමටත් බාධක ඉවත් කර ගැනීමටත් ඒ අවස්ථාවත් අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ඊළඟට මේ රාහු ග්‍රහයාගේ ගෝචර වීම 8 වෙනි යන නිසා අර එක පැත්තෙන් හොඳ වුණාට ආහාර පාන සම්බන්ධයෙන් පරිසංගන මොකද තුලා ලග්න හිමියෝ ඊටාම පහසුවෙන් මේ කාලේ විෂ සහිත ආහාර පාන ගත්තොත් ඒවායේ අර මේ කියන්නේ බිඳවීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ පැත්ත හිතාගෙන ගියොත් ඉතිරි මාස 4ක් කාලයේදී තුලා ලග්න හිමියෝ මෙතෙක් ආවාගේ සුබඵල ලබන්න පුළුවන්. පෙරට වඩා වාසිදායක තත්ත්වයක් තුලා ලග්න හිමියන්ට හිමි වෙලා තියෙනවා. රත්නායක මහත්මයා කියනවා ඔබට වාසනාවන්ත ඵල උදා වෙන කාලයක් කියලා තුලා ලග්න හිමියන්ට. ඉතින් අපි වාසනාව ඔබේ දියුණුව හැමදාම අපේක්ෂා කරන නාලිකාවක් විදියට ප්‍රමුඛ ටීවී මේ කරුණු ඔබට කියන්නේ ටොලමියාන ජ්‍යොතිර්වේදී KC රත්නායක මහත්මයාගේ පෙර දැක්මක් අනුව. රත්නායක මහත්මයා මුච්චික ලග්නය ගැන කතා කරොත් වෘශ්චික ලග්න හිමියෝ මේ අවස්ථාවේ ගත කරන්නේ තරම්ම සතුටුදායක අවස්ථාවක නෙවෙයි. මොකද කේන්දරයේ මේ 1 සහ 7 කින ස්ථාන රාහු සහ කේතුට ගියාම ඒ ස්ථාන ඔවුන්ගේ ප්‍රකෘති ස්වභාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ශක්තියෙන් ක්‍රියාත්මක වෙන්නේ හරි බාධක සහිතවයි. විශේෂයෙන්ම මේ වෘශ්චික ලග්න හිමියන් තුළ තියෙනවා නම් අස්ථානගත බිය. නැත්තම් තමා පිළිබඳ විශ්වාසය අඩුවීම වගේ ගතිය. නැත්තම් බාහිර සමාජයෙන් සහ තමන් වැඩ කරන අයගෙන් ඒ ලැබෙන සහයෝගය අඩුයි. මොකද ලබන්න පුළුවන් තත්ත්වයේ 100ක් නම් මෙලා ලැබෙන්නේ 25යි. ඒක සමස්තයක් වශයෙන් බලපානවා. අපි මේ වෘශ්චික ලග්න හිමියෝ හිතන විදිහත් ඔවුන්ට සමාජයෙන් සහ බාහිර පාර්ශ්වයන්ගෙන් ලැබෙන සහයෝගය අනුගතහම. නමුත් හොඳ වෙනසක් සිද්ධ වුණා පහුගිය නොවැම්බර් මාසයෙන් පස්සේ ගුරු ග්‍රහය වෘශ්චික ලග්න හිමියන්ගේ හිටියේ නරකම ස්ථානයක 3 වෙනි හිටියේ. දැන් මේ ගුරු ගෝචර වෙන්නේ කේන්දරේ 4 වෙන්නේ. වෘශ්චික ලග්න හිමියන්ට එතන ඩබල් බෝනස් එකක්.
ප්‍රතිලාභ දෙකක් ලැබෙනවා. එකක් තමයි මේ තුන්වැන්න කියන ස්ථානයේ ගුරුට ඊටම නරක ස්ථානයක්. ඒ ස්ථානයෙන් මිදීමම එක වාසියක්. වෘශ්චික ලග්න හිමියෝ විශේෂයෙන්ම පිටකොන්දාශ්‍රිත ගැටලු. අපි කියනවා ග්‍රීවක ශේරුකාවල විශේෂ පීඩනයක් ඇති කරනවා ගුරු ග්‍රහය ඉන්නකොට. ඒ වගේම තමන්ගේ ඉදිරියට යෑම වළක්වන ස්වභාවයක්. කොච්චර යන්න පුළුවන්කම තිබ්බත් ඒකට පෙනෙන හෝ නොපෙනෙන මාර්ගයන්ගෙන් බාධක පැමිණිච්ච කාලයක්. ඒ බාධාව ඉවත් වුණා පහුගිය නොවැම්බර් මාසේ 21 සිට. ඒ තත්ත්වය ඉදිරි මාස 4 කාලයේදී වෘශ්චික ලග්න හිමියාට වාසිසහගත තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. විශේෂයෙන්ම නිවාස සහ ඉදිකිරීම් කටයුතු වලටත් උසස් අධ්‍යාපන කටයුතු වලටත් ඒ වගේම තමන් තුළ තිබුණ යම් අස්ථානගත බිහිතී නැත්නම් තමා පිළිබඳ විශ්වාසය අඩුවෙන් හිටපු තත්ත්වයේ වෙනුවට තමා පිළිබඳ විශ්වාසය මූලික කොටගෙන යන්න පුළුවන් පිහිටම ලැබලා තියෙනවා. සහජ හැකියාවන් තමාගේ නියම ශක්තිය අරගෙන යන්න පුළුවන් කාලයක් හින්දා වෘශ්චික ලග්න හිමියෝ අනාගතයේ යෝධය වගේ අලුගසා නැගිටින බවට තියෙන පෙරනිමිත්තක් තමයි මේ සිදුලා තියෙන්නේ. මම දැන් ඉක්මන් වෙන්න යමක් කියන්නේ අප්‍රේල් මාසයෙන් පස්සේ වෘශ්චික ලග්න හිමි හුඟක් බලවත් වෙනවා. හැබැයි ඒක හරි පරිස්සමෙන් පාවිච්චි කරගන්න ඕනේ. එකෙන් ඒ ලැබෙන බලය අහිතක ලෙස පාවිච්චි කරොත් ඊටාම ඉක්මනින් විනාශයටපත් වීමේ පිහිටීමකුත් ඒකත් එක්කම තියෙනවා. ඉතින් සමස්තයක් වශයෙන් ගත්තොත් වෘශ්චික ලග්න හිමියන්ට මේ යන ඉතිරි මාස 4ක කාලය පෙර තිබ්බ මාස 8ක කාලයට වඩා සුබදායකයි. අප්‍රේල් මාසයෙන් පසුව මේ බලවත් කාරණාවක්. මේ බලවත් කාරණාව මොකක්ද කියලා මම දැන් අහන්නේ නැහැ. අප්‍රේල් මාසයේ අපේ ඊළඟ වැඩසටහනේදීම රත්නායක මහත්මයාගෙන් අහනවා මොකද මේ සුවිශේෂී දෙයක් ඒක. ගියත් ගොඩින් ගොඩ. තරඟ මට මොහොතක් දෙන්න මේ දැන් සාමාන්‍ය මම මේ කරන්නේ මගේ සුපුරුදු ලග්න පලාපල කතනේ නෙවෙයි. මොකද මේ මාස 4කටයි මම මේ කියන්නේ කින්ද මම මේ වෙලාවේ තාම සංක්ෂිප්තව තමයි මේ අදහස් දක්වන්නේ. අපි ඒක තරඟ නැවත මතක් කරා විටින් විට අපි හරියටම සම්ප්‍රදායානුකූලවත් ශාස්ත්‍රානුකූලවත් සම්පූර්ණ පලාපල විස්තරයක් ලග්න වලට දෙන්නේ අප්‍රේල් මාසයේදී තමයි. මොකද අප්‍රේල් මාසයේ තමයි අපිට සූර්ය වර්ෂය උදා වෙන්නේ. අන්න ඒකත් මම අපේ ආදරණීය ප්‍රමුඛ හිතවතුන්ට මතක් කරන්න කිව්වා. නැත්නම් ඔවුන් හිතයි මේ වෙන්දර අඩු වෙන්නේ නේද කියන්නේ. මේ කියුණා මදි නේද කියලා. 아무ත් ඉතින් මේකේ හේතුව මාස 4කට පලාපල කියන්නේ ওই විදිහට තමයි. හරි. හැමදාම වගේ මේ මිනිත්තුවක් දෙන්න රත්නායක මහත්මයා ධනු ලග්න හිමියන් ළඟට යන්න කලින් දැන් මා ඔබට සඳහන් කරන කරුණු කාරණා මෙයයි කියලා කියනවා නම් දැන් මම කියනවනේ ලංකාවේ තිරින් හොල්මියානු ජ්‍යොතිර්වේදීන් අතර ජනප්‍රියතම සම්ප්‍රදායක අපිත් එක්ක සිටින්නේ ප්‍රමුඛ සමග සිටින්නේ. ඉතින් ආඩම්බරයි පිළිබඳව එතුමා සුවිශේෂී වන්නේ එතුමා කියන කරුණු කාරණා තර්කානුකූලයි. එතුමාට තිබුණ වසරෙම කියන්න. නමුත් එතුමා මා සමග මුලින්ම ප්‍රකාශ කළේ අපි සූර්ය වර්ෂත් එක්ක හරියටම කියමු. එතකන් අපි සංක්ෂිප්තව කියමු. කෙටියෙන් කියමු. මාස 4ක් ගිය තැනින් අපි සම්පූර්ණව අපේ හිතවතුන් වෙනුවෙන් මේ පලාපල කතනය ඉතාමත් හොඳින් සිදු කරමු කියලා. රත්නායක මහත්මයා අපි යමු. ධනු ලග්නේ නේද අපි තියෙන්නේ. ධනු ලග්නේ මේ මොහොතේත් බලවත් භාවයකට පත් වෙච්ච ලග්නයක්. මොකද රාහු ග්‍රහයාගේ ගෝචරයෙන් 6 වෙන්නේ. කේතු ග්‍රහයාගේ ගමන් මාර්ගයේ තියෙන 12 වෙන්නේ. මේ පිහිටීම් දෙකම ඉතාම බලවත්. ඉදිරි මාස 4 දීත් ඒ ග්‍රහයාගේ බලය හීන වෙන්නේ නැහැ. ඒක හොඳ පිහිටීම් දෙකක්. විශේෂයෙන්ම මේ තමාට පෙර භවයේ සිට අරගෙන ආපු අපි විශ්වාස කරනවා යම් යම් මේ පෙර භවයෙන් අරන් එන කුසලතා තියෙනවා කියලා. ඒක මමත් පෞද්ගලික විශ්වාස කරන දෙයක්. කෙනෙක් එකවරටම යම් දෙයකට දක්ෂ වීම හෝ කුසලතාවයන් පෙන්වීමට භව පුරුද්දක් හරි පෙර කළ පුරුද්දක් වගේ දෙයක් තියෙන්න ඕනේ කියලා මම පෞද්ගලික විශ්වාස කරන ඒවා කේන්ද්‍ර වලිනුත් එක අපිට පේනවා. ධනු ලග්න හිමියාට අර රාහුගෙන් කේතුවෙන් එන බලයට අමතරව පහුගිය නොවැම්බර් මාසයේ 21 සිට ලබන අප්‍රේල් මාසයේ දක්වා ලබන දෙයක් තමයි මේ පෙර භවයෙන් ආපු මානසික හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ලේඛන කලාවේ ඉන්න ධනු ලග්න හිමියෝ ඉන්නවනම් නැත්තම් පරේෂණ කරන ධනු ලග්න හිමියෝ ඉන්නවනම් එහෙම නැත්තම් ඔය මේ අපි කරන වගේ මේ අධිමානසික විද්‍යාවන් සම්බන්ධව ජ්‍යොතිෂය වෙන්න පුළුවන් එවැනි පාරභෞතික විද්‍යාවන් හදාරන අයට වෙනදට වඩා හොඩින් සමාන්තර ලෝකත් එක්ක සම්බන්ධ වෙන්න. සමාන්තර ලෝකයන්ගෙන් දැනුම ගන්න. අනෙක් කෙනෙකුට වඩා වැඩියෙන් ඒවා ග්‍රහණය කර ගැනීම හැකියාව ලැබෙනවා. හැබැයි බෙල්ල පරිස්සම් කරගන්න ඕනේ. එහෙම කිව්වේ ඇත්තටම බෙල්ල පරිස්සම් කරන්න ඕනේ කිව්වේ මොකද ඔය යනකොට මේ ධනු ලග්න හිමියන්ට අපේ ග්‍රීවක ශේරුකාවට ගුරු ග්‍රහය ඇති කරන්නේ තරම් හිතකර පීඩනයක් නෙවෙයි. විශේෂම අපි මේසෙක වාඩි වෙනකොට පරිගණකයක වැඩ කරනකොට නිදා ගැනීම ඉරියව්වේදී
වෙන්දට වඩා ධනු ලග්න හිමියෝ දැන් පරිසම් වෙන්න ඕනේ. මොකද පොඩ්ඩක් ගැසිලා ගියොත් ටිකක් ස්ථිර වශයෙන්ම හානියක් කරන්න ඉඩ කඩ තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ කශේරුකාව සහ ග්‍රීව කශේරුකාවේ ට තමයි වැඩි බලපෑම ඇති වෙන්නේ. ඒ ගැන මම මේ පණිවිඩය දෙන්නම හිතුවා ධනු ලග්න හිමියන්ට. ඒක මොකද ඒ ශාස්ත්‍රීය වශයෙන් හැදෑරීම් පැත්තෙන් කුසලතාවෙන් වැඩි කරගන්නකොට පරිස්සම කියන එක අමතක වෙනවා. ඒ පරිස්සම කියන එක අමතක වෙන්නේ ඇබැද්දියක් ඇති කරන්නම තමයි. මේ මිනිසුන් හරියට මේ මත් කරලා පික්පොට් ගහන්නේ. ඒ වගේ වැඩක් තමයි මේ කරන්නේ. හොඳ ප්‍රතිඵල දීගෙන ගිහිල්ලා මත් කරාට පස්සේ පරිස්සම කියන එක අමතක කරාට පස්සේ ඒ ග්‍රහයාගේ විපාක දෙන්න පටන් ගන්නවා. ඒකෙන්ද බෙල්ල පරිස්සම් කරගන්න කිව්වේ අපි සමාජ පොදුවේ කියන බෙල්ල කපන අර්ථයෙන් නෙවෙයි ග්‍රීව කශේරුකාවන්ට වෙනදට වඩා වැඩි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් නිසා. ඊළඟට මේ යුරේනස් ග්‍රහය ගෝචර වෙන්නේ කේන්දරයේ පස්වැන්නේ. හැම විටම තියෙන දෙයක් තමයි මේ නිර්මාණශීලීව සහ තාක්ෂණීය මුසු දේවල් වලට ධනු ලග්න හිමියෝ යනවා නම් ඉස්සරහට. ඔවුන්ට හොඳ ගමනක් යන්න පුළුවන් 20 24 වෙනකම්ම නිර්මාණශීලීව තාක්ෂණය පාවිච්චි කරමින් යන්න පුළුවන් අනර්ග කාලයක්. තවදුරටත් එක වළංගුයි. එතකොට ඒ தත්ත්වයේ වැඩිවීමක් තමයි නොවැම්බර් මාස 21 පස්සේ සිදු වුනේ. ඉතින් සුඵලදායක තත්ත්වය ලෙසම තියෙනවා. ශරීර සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වුණොත් ධනු ලග්න හිමියන්ටත් ඉදිරි මාස 4 හොඳටම හොඳයි. ඉදිරි මාස 4 ධනු ලග්න හිමියන්ට හොඳ වෙනකොට අපි බලන්නේ මකර ලග්න හිමියන්ට කොහොමද මේ කාලය මේ මාස 4 සුබ වේද සරු වේද ජය වේද කියන කාරණාව. මේ සුවිශේෂම ජයග්‍රහණයක් ලැබපු ලග්නයක් තමයි මකර ලග්නය. ඒකට මුල් වුණේ මේ ගුරු ග්‍රහයාගේ මාරුව පහුගිය නොවැම්බර් මාසෙදී. මොකද මේ පහුගිය කාලයක් තිස්සේම ගුරු ග්‍රහයා වක්‍ර වෙමින් ඒ වගේම සෑහෙන වදයක් මකර ලග්න හිමියන්ට දුන්නා. ඇත්තම කොත්තම දසවදයක් කියලා කියන්න පුළුවන්. මොකද කරන ඕන කටයුත්තකින් හරියට ඒවයි අවසන් ප්‍රතිඵල ලබා ගන්න දුන්නේ නැහැ. 100ක් ලැබෙන්න ඕන නම් ඒකෙන් දුන්නේ 30යි නැත්නම් 35යි. දැන් මොකද වෙලා තියෙන්නේ? ගුරු මාරුවත් එක්කම ගුරු දැන් ගෝචර වෙන්නේ දෙවන්නේ. මම අර මුලින් කිව්වේ අපේ වත්කම, අපේ ලොකුම වටිකම අපේ පවුලනේ, කුටුම්බයනේ. අන්න ඒ කුටුම්බය තුළ තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරගන්නත්, ඒ කුටුම්බයෙන් තමන්ට වෙන්න ඕන යුතුයකම් ඉෂ්ට කරගන්නත් කියන දෙකම වගකීම් සහ යුතුයකම් කියන දෙක මකර ලග්න හිමියාට හරි පහසු වාතාවරණයක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම මේ උපේන දේ ඉතිරි කරන්න බැරුව තිබ්බ තත්වයක් වෙනුවට දැන් ටිකක් හරි ඉතුරු ගන්න පුළුවන්. මේක නම් අර කිව්වා වගේ බැංකුව කණ්ඩු සතයක්වත් නැතිව ඇති කාගේවත්. නමුත් රටේ තරම දියුණුවලා තියෙන. නමුත් ඒ වුණාට සාපේක්ෂ වශයෙන් ගත්තොත් ඉතිරි කිරීම වලට ආයෝජන වලට මකර ලග්න හිමියන්ට හිම හොඳයි. මකර ලග්න හිමියෝ ලැබපු ලොකුම දේ තමයි මානසික වශයෙන් ඔහුන් තුළ තිබුණා ලොකු අස්ථාවර භාවයක්. අර අපි කියනවා ඩවුට්ෆුල් කියලා කියන එක සැක සහිතයි. මේක හරියයිද වැරදියිද කියලා. ඒ සැක සහිත භාවය නැතුව විශ්වසින් ඉස්සරහට යන්න පුළුවන්, යන ගමන්ට සපෝට් කරන්න පුළුවන් විදිහට, උදව් කරන්න පුළුවන් විදිහට පිළිහිටීම් ටික සකස් වෙලා තියෙනවා. මකර ලග්න හිමියන්ට විශේෂ අවවාදයක් දෙන්න තියෙනවා. ඉතිරි මාස 4ක් කාලයේදී අලුත් රස්සාවල් නම් හොයන්න යන්න එපා. රස්සාවක් තියෙනවා නම්, ව්‍යාපාරයක් තියෙනවා නම්, දැන්ට කරන් ආපු දෙයක් තියෙනවා නම් ඉතිරි මාස 4ෙත් මේ ආපු විදිහටම යමු. මොකද අර ඔක්කොම අපල ගෙවෙන්න කිට්ටිනකොට මොකක් හරි පහරක් ගන්න හදනවා වගේ මකර ලග්න හිමියන්ව ඉක්මන්කාරීත්වයකට පොළඹලා රැකියාවෙන් ඉවත් වීමට හෝ අලුත්ම දේවල් කිරීමට මුදල් ආයෝජන කිරීමට හෝ ඒ වගේ මායාමය තත්ත්වයට ගොදුරු වුණොත් පාඩුවක් වෙන්නේ. ඒකෙන්ද මේ මාස 4ත් ඔහොම යමු කියලා තමයි මකර ලග්න හිමියන්ට කියන්න තියෙන්නේ. KCJ රත්නායක මහත්මයා මේ පොදුවේ කියන කරුණුකාරණා ඉතාමත් හොඳින් වැඩි විස්තර සහිතව බලා ගන්නට අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදියා. එහෙමත් නැත්නම් ලංකාවේ ජනප්‍රියතම ජ්‍යොතිර්වේදීන් සැරිසරන අඩවිය තමයි අනාගතයේ.lk වෙබ් අඩවිය. රත්නායක මහත්මයා ඇතුළු ජනප්‍රිය ජ්‍යොතිර්වේදීන් එතන සිටිනවා. අපට පුළුවන් පෞද්ගලිකව ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. රත්නායක මහත්මයා අපි ලග්න 10ක් කතා කරා. 11 වෙනි ලග්නය කතා කරන්න තියෙන්නේ කුම්භ ලග්නය. කුම්භ ලග්නය. කුම්භ ලග්නය තමයි විශිෂ්ටම ජයග්‍රාහකයා. විශිෂ්ටම ජයග්‍රාහකයා. මොකද මේ කුම්භ ලග්න හිමියෝ විඳපු පීඩාවල් මෙතකයි කියන්න බෑ. ඒවා පිටට දකින්න ඇති සමාජයේ නැසමන නොදකින්න ඇති. කුම්භ ලග්න හිමියන්ම දන්නව හොඳ හිටපු මානසික සහ කායික ආර්ථික වශයෙන් තිබ්බ පීඩනය කොතෙක්ද කියන එක ඒ තත්ත්වයෙන් මිදුණා. මිදීම සිද්ධ වුණේ මේ ගුරු ග්‍රහයයි ලග්නේ මත බලවත් වුණා. ගුරු කියන්නේ කුම්භ ලග්න හිමියාට ඉන්න හොඳම ග්‍රහයා. මොකද 11 වෙනි සහ 2 වෙනි අධිපති ග්‍රහයා ලග්නේ මත බලවත් වීම නිසා විශේෂයෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කරගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ වගේම පහුගිය කාලයේ තිබුණු විශේෂයෙන්ම නීතිමය වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, නැත්නම් සමාජමය වශයෙන් වෙන්න පුළුවන්, පවුල ඇතුලෙන් වෙන්න පුළුවන් තිබුණු බොහෝ ගැටලු ලිහෙන කාලයක්. බොහෝ ගැටලු ලිහිලා ගිහිල්ලා තමන්ගේ තනි උත්සාහයෙන් නැගිටින කාලයක්. ඒ වගේම කුමන වයසක හිටියත් කුම්භ ලග්න හිමියෝ අලුත් දෙයක් ඉගෙන ගන්න කාලයක්. ඒක ආධ්‍යාත්මික පැත්තෙන් වෙන්න පුළුවන්. නැත්නම් භෞතික ලෝකයට අදාළ විෂයන් හැදෑරීමකින් වෙන්න පුළුවන්. ඒ වගේම
කුම්භ ලග්න හිමියන්ටත් මේ කාලේ හොඳ මංගල යෝජනා තියෙන කාලයක් විවාහ වෙන්න. ඒ වගේම අලුත් දේ පටන් ගන්න, හොඳ හවුල් ව්‍යාපාර පටන් ගන්න හොඳ කාලයක් ලැබලා තියෙනවා. දිගු කාලයකට කුම්භ ලග්න හිමියන් බලවත් වීම සඳහා වූ පළමු පූර්ව සංඥාව තමයි ඔය ගුරු ග්‍රහ ලග්නයට පැමිණීමෙන් සිදු වුණේ. නමුත් ඉක්මන් වෙන්න හොඳ නැහැ ඔක්කොම හරි කියලා. අප්‍රේල් මාසයේ දක්වාම ටිකෙන් ටික කුම්භ ලග්න හිමියාගේ කායික තත්ත්වයක් මානසික තත්ත්වයක් යහපත් අතර පරිවර්තන වෙමින් තමයි තියෙන්නේ. අනපේක්ෂිත බාධක ඇති වුණත් දරුණු ගණේ බිඳ වැටීමක් කුම්භ ලග්න හිමියන්ට හටගන්නේ නැහැ. මොකද ඒක අපි කියන්නේ පොදුවේ කියන්නේ අර ස්ටීරියෝටයිප් පලාපල කතනක් කරන්නේ. ඒ අතු අනුව ගත්තාම කුම්භ ලග්න හිමියා දිගු කාලයකට බලවත් වීමේ අඩිතාලම තමයි මේ මාස 4 සිද්ධ වෙන්නේ. අපි ලග්න 11ක් කතා කරා මේ අවසාන ලග්නය මීන ලග්නය. මීන ලග්න හිමියෝ සම්බන්ධයෙන් ටිකක් බය වෙන්න පුළුවන් කෙනෙක්. මොකද එහෙම බය වෙන්න පුළුවන් විදිහේ වාතාවරණයකුත් ඇතැම් විට හැදෙන්න පුළුවන් සාම්ප්‍රදායික විශ්වාස නිසා. සාම්ප්‍රදායික වූ පමණින්ම යමක් සත්‍යයක් නෙවෙයි, සාම්ප්‍රදායික වූ පමණින්ම දෙයක් මිත්‍යාවකුත් නෙමෙයි. ප්‍රායෝගිකත්වය අනුව තමයි දෙයක සත්‍ය හෝ මිත්‍යාව කියන එක තීන්දුව වෙන්නේ. දැන් මේ ලග්නාධිපති ගමන් කරමින් ආවේ 12 වෙනිටනේ. එතකොට මීන ලග්න හිමියෝ මගෙන් අහන ප්‍රශ්න කේන්ද්‍ර බලන අය. ඉතින් අහන්නේ මහත්තයා ලග්නෙන් 12 වෙනිට ආවා නඩු වැටෙයිද? හිර යන්න වෙයිද? ඔය ප්‍රශ්නේ අහනවා. ඉතින් මේ අහන්නේ නිකන් නෙමෙයිනේ සමාජයෙන් කාන්දු වෙච්ච දෙයක් නේ. නැත්නම් ඉබේටම ස්වයං සිද්ධව හට ගන්න දසක් නෙමෙයිනේ. එක්ක කවුරු හරි ඔලුවට දාපු එකක් නැත්නම් කවුරු හරි කියපු එකක්. මුලින්ම අන්නේ බීතිය දුරු කරගන්න ඕනේ මේ ලග්න හිමියන්ට. මේ ලග්න හිමිය ඒ වගේ අස්ථානගත බීතියකටපත් වීම කොහෙත්ම යුක්ත නැහැ. මොකද ඊට වඩා වෙනස් අවස්ථාවක් තියෙනවා මේ ලග්න හිමියන්ට තමන්ගේ මානසික ශක්තියන් වැඩි කරගන්න, ආධ්‍යාත්මික ශක්තියන් වැඩි කරගන්න, ලෝකයේ පිළිබඳව තේරුම් ගන්න සහ තමාගේ අතින් පහුගිය කාලේ සිදුවෙච්ච වැරදි හදාගෙන යන්න පුළුවන් වාතාවරණයක් දීලා තියෙනවා. ඒකම පොසිටිව් දෙයක් හැටියට, ඒකම ධනාත්මක දෙයක් හැටියට පාවිච්චි කරගත්තොත් මේ ලග්න හිමියන්ට ඒකේ සුඵලදායක තත්ත්වය භුක්ති විඳින්න පුළුවන්. තාමත් රාහු ග්‍රහය මේ ලග්න හිමියන්ගේ ඉන්නේ බලවත් ස්ථානයක. මානසිකව කායිකව වැටීමක් නැහැ. ඒ වගේම සෙනසුරු ග්‍රහයක් තාමත් ඉන්නේ මේ ලග්න හිමියන්ගේ 11 වෙන්නේ බලවත් ස්ථාන. එක තනි ග්‍රහයකගේ මාරු වීමක් නිසා සහ එක පදනම් විරහිත වැරදි ප්‍රචාරයක් හින්දා මේ ලග්න හිමියෝ මානසික වශයෙන් නම් ඇද වැටීමකට ලක්වීම යුක්ත නැහැ. ඉතින් ඒ පණිවිඩය තමයි මම මේ ලග්න හිමියන්ට දෙන්නේ. ඔබේ කේන්ද්‍රය තවමත් බලවත්. මීට වඩා වැඩි අවස්ථාවක් තියෙනවා ඔබට මානසික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් ඇකඩමික් පැත්තෙන් ගමනක් යන්න. ඉතින් ඒ ගමනත් ඒ දොරත් අරගෙන ඇතුළට යන්න මානසික වශයෙන් කඩා වැටෙන්න කිසිම හේතුවක් කේන්ද්‍රය තුල නැහැ කියන එක කියන්න පුළුවන්. හොඳයි. උදා වෙන 2022 වර්ෂයේ ජනවාරි සිට අප්‍රේල් දක්වා සංක්ෂිප්ත වාර්තාවක් තමයි ලග්න සටහනට අනුව ඔබට මේ බලාපල කතනයක් සිදු කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා උදා වෙන සූර්ය වර්ෂයේදී ඉතාමත් හොඳින් ඔබේ ජන්මපත්‍රය පිළිබඳව ලග්න සටහන පිළිබඳව ඉතාමත් හොඳ පූර්ව කතනයක් එහෙමත් නැත්නම් පලාපල කතනයක් සිදු කරන්නට ටොලමියානු ජ්‍යොතිර්වේදී KCJ රත්නායක මහත්මයා සමගින්. රත්නායක මහත්මයා අපි මේ ලග්න 12ට පූර්ව වශයෙන් කතා කරන්නේ කොහොමද සුබඵල ගෙන එන්නේ කියලා. දැන් ඔබතුමාගේ විග්‍රහය අනුව ප්‍රමුඛ ටීවී නරඹන අපේ ආදරණීය හිතවතුන් එක තැනක ඉන්නවා Taman ගැන. දැන් Taman ගැන වගේම ඔවුන් හරිය කැමැත්තෙන් ඉන්නවා මේ රට ගැනත් බලා ගන්න. කුම්භ ලග්නය සහිත අපේ රටට අනාගතයේ කොහොම වෙයිද ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය ඔබතුමාගේ විග්‍රහය අනුව. බොහොම හොඳයි තරංග. දැන් ඔය ප්‍රශ්නේ මෙතනදීම අහපු එකත් හොඳයි. දැන් මම කුම්භ ලග්න හිමියන්ට පෞද්ගලික පලාපල කතනයක් කළානේ. ඒ පලාපල කතනය එහෙ පිටින්ම රටක කේන්දරේ බලනකොට ඒක එහෙම වැඩ කරන්නේ නැහැ. ඒක දෙකක් නිසා. ඒ කියන්නේ මේ පෞද්ගලික ජන්මපත්‍ර පරීක්ෂාවයි ලෝකායන ජ්‍යොතිෂයේදී රටක අනාගතය ගැන කියන එක දෙකක්. ඉතින් අපි මම කුම්භ ලග්න හිමියන්ට හොඳයි කිව්වහම ඒකෙන් අදහස් වෙන්නේ නැහැ රට හොඳයි කියලා. රට නරකයි කියලා මම කියනවත් නෙවෙයි. විශේෂ මම මේ කියන්නේ ඉදිරි මාස 4ක කාලේ. මොකද මම මීට පෙර තරංගත් එක්කම කියලා තියෙනවා ප්‍රමුඛ මේ ටීවී මේ YouTube නාලිකාවට අප්‍රේල් මාසයෙන් පස්සේ අපේ රටේ මහා පෙරලියක් වෙනවා කියලා. ඒ 2022. ඒ වගේම මම හිතන්නේ මම සඳහන් කරා මේ 2021 නොවැම්බර් මාසේ 21 පස්සේ අපේ රටේ තිබ්බ මේ මහා කරදරයක් අවසන් වෙන පූර්ව සංඥාවක් හට ගන්නවා කියන එක. ඒක දැන් වෙමින් යනවා. එකක් තමයි දැන් මේ අපේ ජන ජීවිතයේ බිඳ වැටීම, විශේෂයෙන් මේ වසංගත තත්ත්වයේ යම්කිසි තුනී වීමක් හට ගැනීම. නැතරකට මතක ඇති මම කිව්වා පැහැදිලිවම දිනවකවනුත් එක්ක කිව්වා අපි අද අත්දකින්නේ මේ තත්ත්වය තමයි. ඒ කියන්නේ අපි නැවත
සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා තියෙනවා. එන්න පටන් අරන් තියෙනවා. නැවත අපේ කාර්යාල පාසල් විවෘත කරගෙන යන්න පටන් අරන් තියෙනවා. ඉතින් නොවැම්බර් මාසෙන් පස්සේ තමයි ඒක කරන්න පුළුවන් උනේ. ඒ තමයි පෙර දැකපු දේ. එතකොට මේ දැකපු දේ හරිනම් ඒකේ ඉතුරු ටිකක් හරියන්න ඕනේ. ඒ අනුව මේ මාස 4 අපිට පේන්නේ සංක්‍රමණීය කාලයක්. ඒ කියන්නේ වසර 30ක් පුරා විහිදෙන අලුත් යුගයක් සඳහා වූ සංක්‍රමණීය කාලය හැටියට. ඉතින් මේක ඇතුලේදී මේ මම කිසිම කෙනෙකුගේ පුද්ගලික චරිත ලෝකායන ජ්‍යොතිෂයට අදාළ කරගන්නේ නැහැ. එහෙම අදාළ කරගන්න එක වැරදි. රටක රාජ්‍ය නායකයෝගේ පෞද්ගලික කේන්දරය කොහෙත්ම රටට වැඩක් වෙන්නේ නැහැ. මම හැමදාම කියන දෙයක්. දැන් ඉන්න ජනාධිපතිතුමාගේවත්, දැන් ඉන්න අගමැතිතුමාගේවත්, දැන් ඉන්න විපක්ෂ நாயකතුමාගේවත් නැත්තම් ඊළඟට ඒවට එන්න බලාගෙන ඉන්න අයගේ කේන්දරවත් මේ රටේ ලග්නයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. රටේ ලග්නය අනුව ගත්තාම සිද්ධ වෙන්නේ සංක්‍රමණීය කාලයක්. ඉතින් සරලවම කිව්වොත් මට තේරෙන විදියට මේ සවිමත් ෆවුන්ඩේෂන් එකක් දාන කාලයක්ද මේ? ඔව්, සවිමත් ෆවුන්ඩේෂන් එකක් දානකොට මේ ශක්තිමත් නැද්ද ඉවත් කරන්න ඕනේ නේද? එහෙම නේද? දැන් අපි බිමට හොඳ අපි එතනින් පටන් ගමුකෝ. දැන් අපි පොළොවකට සාමාන්‍ය ගයක් හදද්දී අත්තිවරමක් දානකොට ගොහුදු පොළොවක දාන්නේ නැහැ නේ. ගිලා බහින පොළොවක අත්තිවරම් දාන්නේ නැහැ නේ. එහෙම කරලා අපි මොකද කරන්නේ? ඒ සඳහා යම් තාක්ෂණික උපක්‍රම යොදලා අර බුරුල් පස ඉවත් කරලා හොඳ පස් දාලා වැඩිපුර හාරලා ඒ වගේ ඉංජිනේරියමය මේ වෙන්නේත් ඒකම තමයි. තරඟම ලොකු දවයක් කර මට මේක විස්තර කරන්න. එතකොට නොගැලපෙන තැන් තිබ්බොත් ගැලපෙන තැන් වලට මට්ටම් කරලා දානවා. ගැඹුරට හාරන්න තිබ්බොත් හාරනවා. ගොඩ කරන්න තිබ්බොත් ගොඩ කරලා දානවා. ඒ අනුව අපිට පේනවා රාජ්‍ය යන්ත්‍රය මං කියන්නේ හොඳේ ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුව කියන්නේ කාලෙන් කාලයකට එනවා කාලෙන් යනවා ඒගොල්ලෝ නෙමෙයි. රාජ්‍ය යන්ත්‍රය කියන්නේ මේ රටේ පාලනය සිද්ධ වෙන රාජ්‍ය යන්ත්‍රය. ඒක එකක් ආණ්ඩුව වෙනස්. කියන හයිට කියනවා නම් CTB බස් එකක් වගේ. බස් එකට එක එක මේ shift එකෙන් shift එකට ඩ්‍රයිවර්ලා ඇවිල්ලා අරන් යනවා. ඒ වගේ මේකත් එක එක ආණ්ඩුව වෙලා ආණ්ඩුව කියන්නේ ඩ්‍රයිවර් කෙනෙක් වගේ. ඒ කියන්නේ ආණ්ඩුව ගන්න මේ කියන්නේ රාජ්‍ය යන්ත්‍රය ගැන. ඒතර රාජ්‍ය යන්ත්‍රයේ දැනට මේ තියෙන తত্ত্বය මේ වාහනේ අරන් යන්න බැරි නම් මේ යන විදිහට අරන් යන්න බැරි නම් පුළුවන් ඩ්‍රයිවර් කෙනෙක් කියලා වාඩි වෙයි. ඒක අදහස් කරන්නේ මේ ජනාධිපති අගමැති පුටුමාරු වේද කියන එක බෑ. එක්කෝ ඩ්‍රයිවර් පුහුණු වෙන්න ඕනේ වාහනේ හරියට එලවන්න. දෙකෙන් එකක් වෙනවමයි. එක්කෝ රාජ්‍ය යන්ත්‍රය අරගෙන යන ආණ්ඩුව නැත්නම් ඒ රියදුරු අය මෙතෙක් තමන් මේක එළවුවේ එහෙන් හප්පගෙන මෙහෙන් හප්පගෙන පේනවද ඉතින් හැමතැනම ටේලරුත් කඩාගන්නේ. ওই විදිහට ඉස්සරහට යන්න බෑ. ඒක පැහැදිලිව හංගන්න නැතුව කෙලින් කියන්න ඕනේ. එහෙම යන්න බෑ. එහෙම යන්න හැදුවොත් වෙන්නේ මොකද්ද? ඩ්‍රයිවර්ව මාරු කරන්න වෙනවා. කවුරු මිනිස්සු කරනවා නෙමෙයි ඩ්‍රයිවර් මාරු වෙයි. නැත්තම් ඩ්‍රයිවර් තමන්ගේ මොලේ මාරු කර ගන්න ඕනේ. මොලේ මාරු කර ගැනීම, තමන්ගේ වැඩ කිරීමේ ශෛලිය මාරු කර ගැනීම, මෙතෙක් ආපු ක්‍රමේ වැරද්ද හඳුනා ගැනීම සහ අලුත් විදිහකට පුහුණුවක් ලැබලා එන්න ඕනේ. ඔය දෙකෙන් එකක් නා වෙනවමයි. ඒ සඳහා වූ සංක්‍රමණීය කාලයක් තමයි රාජ්‍ය යන්ත්‍රය සම්බන්ධයෙන් මේක පෞද්ගලිකව ජනාධිපතිවරු අගමැතිවරු ඒ වෘත්තීන් දරන ඒ තල දරනාගේ පෞද්ගලික කේන්දරෙ මේට අදාළ නැහැ. රට ඉල්ලන්නේ මොකද්ද? රටක තියෙන ඉතිහාසයේ දෛවය කියලා එකක්. ඒ ඉතිහාසයේ දෛවයේ විසින් ඉල්ලන දේ නොදුන්නොත් පාලකයා හෝ ඒ රූල කියන කෙනා එක්ක එයා ඉවත් කරනවා නැත්නම් ඊට උචිත කෙනෙක් පත් කරනවා. ඉතින් ඔය දැන් ඉන්න ජනාධිපතිතුමා බලයටපත් උනේත් ඒ ඓතිහාසික රටේ දෛවයේ අනුව තමයි තේරීම සිද්ධ වුනේ. නමුත් එතකොට ඒ යුගයට ගැලපෙන්නේ නැතිනම් මේ දේ ඉතින් රටේ දෛවයේ විසින් ඉතිහාසයේ දෛවයේ විසින් මේවා තමාට අවශ්‍ය පරිදි වෙනස් කරනවා. වෙනස් කරන්නේ කොහොමද කියන එක ගැන අපිට කියන්න බෑ. මොකද හේතුව මේ සබහාදහම තරම් අපූර්ව තැනක්, විවිධත්වයෙන් පිරිච්ච තැනක් සහ ස්වභාවික යුක්ති ඉෂ්ට කිරීම අතින් ලෝකයේ තියෙන සුපිරිම අධිකරණය තමයි ස්වභාවික යුක්තිය. ලෝකයේ තියෙන මනුස්සයා විසින් හදපු කිසිම අධිකරණයකට ඒ තරම් අසමසම බලයක් නැහැ. අසහාය බලයක් නැහැ. හැබැයි සබහාදහමේ දෛලික්තිකය. සබහාදහම දෙන විනිශ්චය තමයි ඒකට එහා කාටවත් යන්න බෑ. සබහාදහම නැත්නම් රටේ දෛවය, ඉතිහාසයේ දෛවය තීන්දුව කරයි. මොකද්ද වෙන්නේ කියලා මොකද්ද වෙන්නේ කියන කියන්න පුළුවන්. අප්‍රේල් මාසෙන් පස්සේ කියන්න. හොඳයි. අපි රටේ ලග්න ගැනත් කතා කරා. රත්නායක මහත්මයා කියව අවසාන විනාඩි 2-3 ඔබ හොඳින් නැවත වතාවක් මේක රිවයින් කරලා බැලුවොතින් එතන එතුමා හරි ලස්සන කතාවක් කියනවා. අපි කිව්වේ මේ පළවෙනි මාස 4ටනේ මේ පලාපල කතනය සිදු කරේ. එතකොට රටේ ලග්නය අනුව පළවෙනි මාස 4
මේ සිදුවන්නේ සංක්‍රාන්ති කාලයක්. මේ කාලය තුල හොඳ වැඩ ටිකක් වුණොත් වසර 30කට සුබ ඵල ගේන නැත්නම් වාසනාවන්ත කාලයක් උදා වේවි කියලා එතුමා කියනවා. මා හිතනවා මෙවැනි කරුණක් ජ්‍යොතිර්වේදී කියව පළවෙනි අවස්ථාව කියලා. ඒක නිසා අපි ඒ කාලේ උදා වෙනකම් බලන් ඉමු රත්නායක මහත්මයා. ඉසුතිවන්ත වෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙලා අපේ හිතවතුන්ට මේ කරුණ කාරණා ඉතාමත් හොඳින් විග්‍රහ කර දීම පිළිබඳව ඔබතුමා මේ සරලව කිව්වත් ඒ කියපු කරුණු වල බරක් පතරක් තියෙනවා අපේ හිතවතුන්ට ගන්න. අපි අප්‍රේල් මාසයේදී ආයෙත් හමු වෙමු. හොඳයි නම් තරංග ඔබටත් ප්‍රමුඛ ටීවී ආයතනයටත් ප්‍රමුඛ ටීවී ප්‍රේක්ෂක සියලු දෙනාටත් එහෙනම් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි එළඹෙන වසර ජයග්‍රාහී වසරක් කරගන්න ඔබට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම KCJ රත්නායක මහතා ඇතුළු ලංකාවේ ජනප්‍රියතම ජ්‍යොතිර්වේදීන් හමුවන්න පුළුවන් එකම අඩවිය www.anagate.lk අපිට යන්න පුළුවන් ගිහිල්ලා බලන්න පුළුවන්. ඔබට සුබ දවසක්. ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔන්ලයින් ජ්‍යොතිෂ සේවාව ඔබත් අත්විඳින්න නිවසේ සිටම පහසු පියවර කිහිපයකින් ලංකාවේ ප්‍රවීණ ජ්‍යොතිෂ වේදීන්ගේ සේවාව ලබා ගැනීමට දැන් අනාගතයේ .lk